ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපහානි සවසහයයිති ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම චාමිකා ගණේගොඩ ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරකත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේනුත් කොවිඩ් ආසාදිතයන් හමු වෙයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කිරීමට හේතුව වසංගත රෝග විද්‍යායකකී අධ්‍යක්ෂ පැහැදිලි කරයි. විදෙස් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම తాවකාලිකව නවතී. මන්දකට හසුව බේරා ගැනුණු තවත් කඳුකර කොටියෙක්. අමරිකාවේ කොවිඩ් ආසාදිතයන්ගෙන් 40%කට රෝග ලක්ෂණ නැහැ. එරට සමීක්ෂණයකින් අනාවරණය වෙයි. මුලින්ම දේශීය පුවත්. මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2605ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයින් 57 දෙනෙකු හඳුනාගත් අතර අද දිනේදීද නව ආසාදිතයින් 94 දෙනෙකු හඳුනාගෙන තිබුණා. අද දිනේදී පළමුව හඳුනාගත් ආසාදිතයින් 90 දෙනා රාජාංගනීය ප්‍රදේශයේ පදිංචිකරුවන්. එමෙන්ම ඉන් අනතුරු හඳුනාගත් ආසාදිතයින් 90 දෙනා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙත යොමු කළ 76 දෙනෙකු බවත් සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අතර ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයින් අතරින් 13 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සහ ආසාදිතයින් 30 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. එමෙන්ම රාජාංගනීය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 5 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති අතර වැලිකන්ද පදිංචි පුද්ගලයන් 2 දෙනෙකු හබරාදුව සහ ලංකාපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද ඒ අතර වනවා. එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් 90 දෙනෙකු සහ කුවේට් සිට පැමිණි එක් අයෙකුද නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ ආසාදිතයින්ගෙන් ආශ්‍රිතයන් 700ක් පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි. සෙසු ආශ්‍රිතයන් සිටින ප්‍රදේශ මේ වන විට හඳුනා ගනිමින් සිටින බවද ඒ මහතා සඳහන් කරනවා. මේ වන විට වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 1980ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 614ක් වන අතර පුද්ගලයන් 99 දෙනෙකු මේ වන විට සැක සහිතව රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. මෙරට කොවිඩ් වෛරස ව්‍යාපෘතියේ දෙවන රැල්ලක් ඇතිවීමේ අවධානමක් මතුව ඇති බවත් එය සෞඛ්‍ය අංශ මගින් මනාව පාලනය කර ඇති බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී අපි හඳුනා ගන්නා රෝගීන් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය නිසා පුනරුත්ථාපනය ලැබමින් සිටින පිරිසක්. ඔවුන් විශේෂිත පිරිසක්. ඔවුන්ට ප්‍රතිකාර වලට අමතරව යම්කිසි විදියකින් විශේෂිත ආරක්ෂාවක් අවශ්‍යයි. ඒ වගේම ඔවුන් සමහර වෙලාවට කලහකාරී විදියට හැසිරෙන අවස්ථා තියෙනවා මත්ද්‍රව්‍ය වලින් ඔවුන් ගැලවෙන අවස්ථාව නිසා. ඔවුන් යම්කිසි විදියකින් රෝහලකට ඇතුල් කරනවා නම් අපිට විශාල ආරක්ෂාකාරී තත්ත්වයක් ඇති වෙන්න ඕන. යම්කිසි විදියකින් එතනින් කෙනෙක් පැනලා සමාජයට ගියොත් එතන ඉතාමත්ම විශාල ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යම්කිසි තීරණයක් ගත්තේ මොවුන්ට විශේෂ ආරක්ෂාවක් ඇතුව තැනක ප්‍රතිකාර ලබා දිය යුතුයි කියලා. ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථානයක ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සලසලා තියෙනවා. ඒ වගේම එතනට අවශ්‍ය වන හෙදියන් වෛද්‍යවරුන් අපි අනුයුක්ත කරලා තියෙනවා. ඒ තුළින් ඔවුන්ට අවශ්‍ය කරන මූලික පහසුකම් මූලික පරීක්ෂාව සහ අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට අපිට කිසිම ගැටලුවක් නැතුව හැකියාව තියෙනවා. යම් කිසි විදිහකින් එතනදී අපි රෝගියෙක් හඳුනා ගන්නවා නම් ඔහුට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍යයි, රෝහලක ප්‍රතිකාර අවශ්‍යයි කියලා ඒ වගේ අයට රෝහලක ප්‍රතිකාර කිරීම සඳහාත් අපි අවශ්‍ය පහසුකම සහ අවශ්‍ය සූදානම සකස් කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ ගත්තාම මේ අවස්ථාවේ තියෙන පරීක්ෂණ සහ ඇගීම අනුව මේ දෙවන කැල්ලක් බවට පත්වීමේ අවදානමක් යම්කිසි තරමකට තියෙනවා. නමුත් ඒ මනාව පාලනය කරලා තියෙන්නේ. නමුත් මේ විදිහටම අපි තවත් තැනක අපි හඳුනා නොගත් රෝගියෙක් හිටියොත් අන්න එතනින් දෙවන කැල්ලක් විස්මතු වීමේ අවදානම ඊට වැඩි. ඒ නිසා සමස්තයක් වශයෙන් මුළු රටේම ජනතාව මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපැදීම ඉතාමත්ම වැදගත්. මේ රෝගය සම්පූර්ණයෙන්ම තුරන් වෙලා යනකල් හරි එහෙම නැත්නම් මේ රෝගය සඳහා එන්නතක් අපි හොයාගෙන එන්නත අපේ ජනතාවට ලබා දෙන තාක්කල්.
විදෙස්ගත ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වීම తాවකාලිකව නතර කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව නතර කිරීම ලබන අඟහරුවාදා සිට ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ සීමිත වන බැවින් මෙම තීරණයට එළඹ බවත් මෙම තත්ත්වය සමනය වූවහම නැවත විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීමේ කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එසේම මෙම තත්ත්වය මත ගුවන් තොටුපළ විවෘත කිරීම තවදුරටත් කල් යෑමේ ඉඩකඩක් පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඒ අනුව පවතින තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම විදෙස්ගත ශ්‍රමිකයන් සියලු දෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතු යන ස්ථාවරත්වයේ රජයේ සිටින බවත් ජනාධිපතිවරයාගේ උපදෙස් වලට අනුකූලව සියලු දෙනාම ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසනවා. මේ වන විට විදෙස්ගත ශ්‍රමිකයන් 12000කට අධික පිරිසක් දිවයිනට ගෙන්වා ඇති බවත් එම පිරිස නිරෝධායන නීති රීති වලට අනුකූලව නැවත ගෙන්වා ගැනීම සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. කුවේට් විහි සිරවී සිටි කාන්තාවක් එම රට තුළ විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන බවත් ඒ හේතුවෙන් එම කාන්තාව මෙරටට ගෙන්වා දෙන ලෙසත් ඇගේ දියණිය ඉල්ලා සිටිනවා. කුරුණෑගල ඒජන්සියකින් ආවේ. මං ඉන්නේ සලම්වල. ආව හිට කරගෙන සනීපනේ. තුස් බන්දේ කලන්තය දෙන්න වගේ. අතිය හිට කරගෙන ගෑණි වද දෙනකොට මම පෙරගන්නේ මම ගෙට දාලා ලොක් කරගෙන තියෙන්නේ. මම පෙරගන්න ඉක්මනට මේක දෙකින් ගන්න මම මැරෙන්න ඉස්සෙල්ලා. මගේ අම්මා රට ගිහිල්ලා දැන් මාස 5ක් වෙනවා. මේ මාස 3ක් අම්මා හොඳට හිටියා ගෙදර. දැන් මේ ගෙදර කරදර තිබ්බා. ඊට පස්සේ ගෙදර ඔක්කොටම අසනීප වුණා. මේ කොරෝනා හැදිලා. ඒ දැන් කොරෝනා හැදිලා හොඳ වෙලා හිටියා. ඒත් ලෙඩ තියෙද්දි මගේ අම්මට මේ කරදර වැඩ කරන්න දෙනවා නිදහසක් නැහැ විවේකයක් දෙන්නේ. ඒ වැඩ කරලම දැන් හොඳට මුණ වැඩි වෙලා හතියට හැදිලා උස්ම ගන්න බෑ කතා කරගන්න බෑ. දැන් එහෙම තියෙද්දිත් මේ මිනිස්සු අම්මගෙන් වැඩ ගන්නවා. ඊයේ කතා කරද්දී ඒත් අමාරුවෙන් කෙන්ද්‍රිකගා කතා කරේ මගේ අම්මව කොහොම හරි එතනින් එළියට අරගෙන බෙහෙතක් කරන්න මගේ අම්මව ලංකාවට ගෙනල්ලා දෙන්න කියලා මම ඉල්ලනවා. අත්ගරු ජනාධිපතිතුමාට කියලා මගේ අම්මට පුළුවන් සහනයක් කරලා දෙන්න මගේ අම්මගේ ලෙඩ හොඳ කරලා මට අම්මව ලංකාවට ගෙන්නලා දෙන්න කියලා මම වැඳලා ඉල්ලනවා. COVID-19 වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ වන විට දිවයිනේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යාපන කාර්යාල මණ්ඩල සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අල්හප්පෙරුම් මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට ඇති බවයි. මෙම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු යටතේ ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම ශනික දුරකථන අංක 1988 ඇමතීමෙන් විදුහල්පතිවරුන් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට තම සේවා ස්ථානය හා ප්‍රදේශයේ COVID-19 සම්බන්ධ තොරතුරු ලබා දීමේ හැකියාව පවතිනවා. මෙම තොරතුරු මධ්‍යස්ථානය මගින් දිවයිනේ සියලු පළාත් කලාප හා කොට්ටාශ තුළ වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය පිළිබඳ පාසල්වලට අදාළ තොරතුරු රැස් කර ගන්න අතර එම තොරතුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනු ලැබෙනවා. දිවයිනේ පවතින තත්ත්වය අයහපත් මට්ටමකට පත්වුවහොත් දිවයිනේ සියලුම පාසල් පිරිවෙන් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන සඳහා නැවත නිවාඩු ලබා දෙමින් සියලු දෙනාගේම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා. COVID-19 වෛරසය මෙරට තුළ යළි ව්‍යාප්ත වීමට ඉඩ නොතබන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සතුව පැහැදිලි යාන්ත්‍රණයක් පවතින බවයි.
ජාතික ආරක්ෂාව කිව්වහම ත්‍රස්තවාදී කරදවලින් බේරා ගැනීම හෝ වෙනත් රටකින් එන සතුරු වදුරකින් රටේ ජනතාව බේරා ගැනීම හෝ පමණක් නෙමෙයි. ජාතික ආරක්ෂාව කියන්නේ COVID-19 වගේ වසංගතයකින් ජනතාව මැස්සෝ මදුරු බල්ලු බලල්ලු වගේ මැරෙන්න යනවනම් ඒවායින් ජනතාව බේරා ගැනීමත් ජාතික ආරක්ෂාවේ කොටසක්. තමුන්නාන්සේලා දකින්නේදී පහුගිය කාල සීමාවේ අපේ හමුදාවල සමාජිකයින්ට නින්දක් තිබුණේ නැහැ. අපේ රටේ ජනතාව බේරගන්න ඒ අය නිදිමරාගෙන වැඩ කරා මේ රෝගේ බෝ නොවෙන්න. ඒක අපි අතිසාර්ථක විදියට කරා. නැවත වතාවක් පොඩ්ඩක් ඔලුව උස්සන්න එන්න වගේ හදනවා. නමුත් අපි සහතික වෙනවා ඔලුව උස්සන්න දෙන්නේ නැහැ. අපිට යාන්ත්‍රණය තියෙනවා. මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සිට ආරම්භ වෙනවා. තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 7ක් වෙන් කර ඇති අතර ඒ අනුව 13, 14, 15, 16, 17 සහ 20, 21 යන දිනවලදීද තැපැල් ඡන්ද සලකුණු කිරීමට සිදු කිරීමට නියමිතයි. හෙට දිනේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව සැලසෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩලයටයි. තැපැල් ඡන්ද සලකුණු කරනු ලබන සියලුම රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල ආරක්ෂක අංශයේ සේවා ස්ථානවල කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ක්‍රියාවට නැංවිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අධීක්ෂණය කිරීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩලයට ඍජුව පැවරී තිබීම හේතුවෙන් එලෙස ඔවුන් වෙත විශේෂ දිනයක් නියම කර තිබෙනවා. සියලුම පොලිස් ස්ථාන ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම ජූලි 14 සහ 15 යන දිනවලදී සිදු කිරීමට නියමිතයි. පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇත්තේ ජූලි 16 සහ 17 වනදායි. එම දිනවලදී නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයෙකුට ජූලි මාස 20 සහ 21 වනදා අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය තුලදී සිය තැපැල් ඡන්දය භාවිතා කිරීමට හැකියාව පවතිනවා. ඊට අදාළව දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ තැපැල් ඡන්දදායකින් ස්වකීය ඡන්දය සලකුණු කර ඇති ආකාරය කිසිවෙකුටත් සොයාගත නොහැකි අතර එය නිදහස් සහ රහස්‍ය ලෙස සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි. යම් තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානයක ඡන්දය දීමට බාධා වන හෝ බලපෑම් කිරීමට හෝ උත්සාහ කළහොත් එකී ස්ථානයේ ඡන්දය අවලංගු කරන බවද මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. මත්තකට හසු වී සිටි පැන්තරා පාදුස් වර්ගයේ දිවියෙකු මුදා ගැනීමට වනජීවී නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා. වනසතුන් දැඩයම් කිරීම සඳහා අටවා තිබූ මද්දකට හසු වී සිටි දිවියෙකු අද මුදා ගැනීමට හැකි වූ බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ගිනිගත් හේන පොලිස් වසමට අයත් ගිනිගත් හේන කෙනිල් වත්තේ පළමු කොටසේ වතු නිවාස පේලියකට ඉහළින් වූ ලඳු කැලෑවක අටවා තිබූ මද්දකටයි මෙම දිවියා අදාළුවම හසු වී ඇත්තේ. රන්දනිගල පශුවෛද්‍ය රෝහලේ පශුවෛද්‍යවරයෙකු විසින් මද්දට හසු වී සිටි කොටියා නිර්වින්දනය කර මද්දෙන් ගලවා එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබා දීමටයි කටයුතු කර තිබුණේ. තුවාල සහිතව සිටි දිවියා වැඩිදුර ප්‍රතිකාර සඳහා නලතන්නිය වනජීවී කාර්යාලය වෙත රැගෙන ගියා. අවුරුදු 6ක් පමණ වයසේදී හොඳින් වැඩුණු ගැහැණු සතෙකු වන මෙම දිවියා උස අඩි 2ක් සහ දිග අඩි 5කින් පමණ යුක්ත බවයි වනජීවී නිලධාරීන් කියා සිටියේ. ගොදුර පසුපස රාත්‍රී කාලයේ සැරිසරු දිවියාගේ උදරය මන්දකට හසු වී තිබූ බවත් මන්ද ඇටූ එම වතු යායීම පදිංචි වතුකම්කරුවෙකු සැකපිට අත්අඩංගුවටගත් බවත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීන් පැවසුවා. මේ අතර ගොදුරු සොයා තේවත්තේ සැරිසරන දිවියන් පසුගිය කාලයේ මෙසේ මදුවලට හසු වී සිටියදී ඉන් දිවියන් කිහිප දෙනෙකු මුදා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වූ අතර මෙසේ මදුවලට හසු වී සිටි කළු කොටියෙක් ඇතුළු දිවියන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයටද පත් වුණා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථ සමාගම් විසින් අද මධ්‍යම රාත්‍රී 12න් පසු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය කල් දැමීමට එම සංගමය තීරණය කර තිබෙනවා. රජය විසින් පොරොන්දු පරිදි රුපියල් ලක්ෂ 3ක මුදලක් බැංකුවක් මගින් ණය මුදලක් ලෙස ලබා නොදීම, කල්බදු වාරික හා රක්ෂණ මුදල් ගෙවීම සඳහා මාස 3ක සහන කාලයක් ලබා දීම යන ඉල්ලීම් මූලික කරගනිමිනුයි මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ. මීට අමතරව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ක්‍රියාකලාපයන්ද ඔවුන් දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා. එසේම මීට පෙර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී ඔවුන් ඉහත කී ඉල්ලීම් වලට අමතරව ඉන්ධන සහනාධාරයක් හෝ බස් ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙසයි ඉල්ලා සිටියේ.
එහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ බස් රථ සමාගම්වල ඉල්ලීම සාධාරණ බව පිළිගන්නා නමුත් දැනට පවතින වාතාවරණය තුළ ඉන්ධන සහනාධාරයක් හෝ බස් ගාස්තු නැංවීමක් සිදු කළ නොහැකි බවයි. නමුත් ලබන බදාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් ඉදිරිපත් කර ඒ සඳහා විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවත් කොරෝනා වසංගත තත්ත්වයෙන් පසු මේ වන විට මහජනතාව ප්‍රවාහන සේවා භාවිතා කරමින් ගමන් කිරීම ආරම්භ තිබෙන බැවින් මෙම අවස්ථාවේ බස් රථ ධාවනයෙන් ඉවත් නොවන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුවයි අද දින මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පෞද්ගලික බස් සංගම් විසින් ගන්නා ලද තීරණය සතියකින් කල් දැමීමට ඔවුන් තීරණය කර ඇත්තේ. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් එක්ව දියත් කරන ලබන ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු මේ වන විටත් දිවයින පුරා ක්‍රියාත්මකයි. කොවිඩ් වසංගත අභියෝගය හමුවේ මෙවර ශ්‍රද්ධා රුධිරදාන පුණ්‍ය ව්‍යාපෘතිය මගින් ජාතික රුධිර සංචිතයට සවියක් වීමට අපට හැකියාව ලැබුණා. ඉදිරි දින කිහිපය තුළද ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු පැවැත්වීමට නියමිතයි. පසුගිය කාලවකවානුව තුළම ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු සාර්ථකව ක්‍රියාත්මක වූ අතර ඉදිරියටත් දිවයින පුරා ප්‍රදේශ මූලික කරගනිමින් රුධිරදාන කඳවුරු පැවැත්වෙනවා. අද දිනේදී වස්කඩුව පනාපිටිය අගමැති මහවිදුහලේදී අම්පාර සියඹලාවැව අංක 9 ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේදී ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු සාර්ථකව පැවැත්වුණා. එමෙන්ම ජූලි මාස 16 වනදා ඌරුබොක්ක ශ්‍රී නාගාරාමයේදී ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු පැවැත්වෙනවා. එලෙසින්ම ඉදිරි දින කිහිපය පුරාද රුධිරදාන කඳවුරු පැවැත්වෙන අතර පවතින අසීරු තත්ත්වය මත ජාතික රුධිර සංචිතයට සවියක් විය යුතුම මොහොතක ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු සමගින් ඔබටත් එක්වීමේ හැකියාව පවතිනවා. දැන් විදේශ පුවත්. අමරිකාවේ COVID-19 ආසාදිතයින් 140ක් පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ස්ථානයේ දත්ත සම්බන්ධයෙන් සිදු කළ විශ්ලේෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි. එමෙන්ම රෝගී තත්ත්වය පෙන්නුම් කිරීමට පෙර ආසාදිතයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවස්ථාව වැඩි වී හැකි බව වාර්තා වී ඇති බවයි අමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. මේ වන විට අමරිකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ දමමින් ඊයේ එරටින් ආසාදිතයින් 61719ක් වාර්තා වී තිබෙනවා. ඒ සමගම එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3355646ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම අමරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 130403ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වී ඇති නව මරණ සංඛ්‍යාව 732ක්. මේ අතර කොරෝනා වෛරසය සුළු ප්‍රතික්ෂාවක් ලෙස හඳුන්වමින් මුඛ ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කළ අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රථම වරට ප්‍රසිද්ධියේ මුඛ ආවරණයක් පැළඳ තිබෙනවා. ඒ වොෂින්ටන් නුවර හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන සෙබළුන් හමුවීම සඳහා ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී පසුව දවල මන්දිරය නිවේදනය කළේ ජනාධිපති ට්‍රම්ප් මුඛාවරණවලට එරෙහි පුද්ගලයෙකු නොවන අතර ඒ සඳහා වේලාවක් සහ ස්ථානයක් පවතින බවට ඔහු විශ්වාස කළ බවයි. කෙසේ නමුත් මීට පෙර ජනාධිපති ට්‍රම්ප් මුඛාවරණ පළඳින සිය ප්‍රතිවාදී ඩෙමොක්‍රැටික් අපේක්ෂක ජෝ බයිඩන් අපහාසයට ලක් කළ බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. මේ අතර ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 8,50,000 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම නැවත වරක් ඉන්දියාවේ දිනකදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වන නව ආසාදිතයින් 27761ක් හඳුනාගෙන ඇති අතර මේ වන විට එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,40,812ක්. එමෙන්ම ගත වූ පැය 24 තුළ එරටින් නව මරණ 543ක් වාර්තා වීමත් සමග එරට මුළු මරණ සංඛ්‍යාව 22687ක් දක්වා ඉහළ ගොස් ඇති බවද විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන්. මේ අතර බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධියක් උසුලන 77 හැවිරිදි අමිතාබ් බච්චන් සහ ඔහුගේ 44 හැවිරිදි පුත් අභිෂේක් බච්චන් කොරෝනා වෛරස් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. බොලිවුඩ් නළුවෙකු වන අභිෂේක් ට්විටර් පරිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ තමා සහ තම පියා කොරෝනා වෛරසයේ සුළු රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත වූ බවයි. එමෙන්ම අභිෂේක් බච්චන්ගේ බිරිඳ වන ඓශ්චර්යා රායි සහ ඇගේ දියණියටද කොරෝනා ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. මිනිසුන්ගේ වෛරයෙහි සහ තරහවේ ප්‍රතිඵලයක් ලෙස සිදු කළ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල තවමත් විවිධ තැන්වල රැව් දෙනවා.
මේ එවැනි සිදුවීමක්. විසිවන සියවසේ මැදභාගයේ වන විට සමස්ත ලෝකයේම දෙවන ලෝක යුද්ධය නිසා දැඩි ලෙස හෙම්බත්ව සිටියා. ජීවිත ලක්ෂ ගණනක් විනාශ කරමින් අවුරුදු 6ක් පුරා පැවති දෙවන ලෝක යුද්ධ සංග්‍රාමය නිමා වී තවත් වසර 6ක් ගත වීමටත් මත්තෙන් නැවතත් ඇමරිකාව විසින් තවත් දරුණු යුද්ධයක් වියට්නාමයේ වෙසෙන වියට්කොන් ගරිල්ලන්ට එරෙහිව ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබුණා. 1962 වර්ෂය වන විට මෙම යුද්ධය ඉතාමත් තීව්‍ර මට්ටමකට පැමිණ තිබුණු අතර කෙතරම් යුද ශක්තිය අතතිව සංග්‍රාම භූමියට පිවිසුනත් ඇමරිකානුවන්ට වියට්කොන් ගරිල්ලන් අතින් හිමි වූයේ ඉතා දරුණු පරාජයක්. මේ නිසා දැඩි ලෙස වියරව සිටි ඇමරිකානුවන් තම යුද ජයග්‍රහණය උදෙසා දැඩි තීරණයක් ගෙන තිබුණා. ඒ වියට්කොන් ගරිල්ලන් ශක්තිමත් කරන්නා වූ සියලු සැපෙවුම් මාර්ගයන් විනාශ කිරීමටයි. ඒ අනුව වියට්නාමයේ පුරා කෙත්වතු වනාන්තර විනාශ කිරීමට විෂ රසායනයන් ටොන් මිලියන 18ක් පමණ ගුවනින් හෙළනු ලැබූ අතර වියට්නාමයේ සහ ලාओසය ඇතුළු රටවල් කිහිපයක් වෙතම ටොන් මිලියන 350කට අධික වූ බෝම්බ ප්‍රමාණයක් හෙළනු ලැබුවේ ඒ රටවල් වල වෙසෙන අහිංසක වැසියන්ට අත්වන්නා වූ අති භයානක තත්ත්වයන් පිළිබඳව කිසිදු වගවීමකින් තොරවයි. මෙසේ යුද්ධයකට කිසිදු සම්බන්ධයක් නොමැති ලාओසයට පමණක් හෙළන ලද බෝම්බ ප්‍රමාණය ටොන් මිලියන 270ක්. එදා මෙදා යුද ඉතිහාසය තුළ එක් රටක් වෙත හෙළනු ලැබූ වැඩිම බෝම්බ ප්‍රමාණය වන්නේද මෙම ලාओසයට හෙළන ලද බෝම්බ සංචිතයයි. එදා ඒ ලෙසට රසායන ප්‍රහාරයන් සහ බෝම්බ නිසා ඇති කරනු ලැබූ විනාශකාරී තත්ත්වය යුද්ධය අවසන්නේ අවුරුදු 50ක් ගතව ගියත් අද වනතෙක්ම පහව ගොස් නැහැ. එදා ඇමරිකානුවන් පතිත කරවනු ලැබූ බෝම්බ විශාල විනාශයක් සිදු කරනු ලැබුවත් එලෙස පුපුරා ගියේ හෙළනු ලැබූ බෝම්බ වලින් 70ක් පමණයි. අනෙක් බෝම්බ සියල්ල පුපුරා නොගොස් කාලයක් සමග පොළවේ වැළලී ගියා. එසේ පුපුරා නොගොස් ඉතුරු වූ බෝම්බ ගත වූ අඩසියවසක කාලය තුළ අහිංසක මිනිසුන් 40,000ක් මරුමුවට පත් කර තවත් 70,000ක පමණ පිරිසක් සදහටම අබ්බඝාතයෙන් කොට අවසන්. අවසානයේ මේ රටවල් මිනිසුන්ට සිදු වූයේ පුපුරා නොගිය බෝම්බ මෙට්‍රික් ටොන් මිලියන 100කට අධික ප්‍රමාණයක් සමග සිය ජීවිතය බෙදා හදා ගැනීමටයි. මේ වන විට බෝම්බ යන්න මෙම රටවල්වල ජීවත්වන ජනයාට නිවාස තැනීමේ අමුද්‍රව්‍යවල සිට කුඩා ළමුන්ගේ සෙල්ලම් බඩු දක්වාම සාමාන්‍ය වස්තුවක් බවට පත්වෙලා. මෙම ව්‍යසනයේ වඩාත් භයානකම තත්ත්වය වන්නේ මෙම අනතුරු වලින් 80%කට පමණ ගොදුරු වන්නේ දරුවන් වීමයි. මෙම බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කාලයක් පුරා සිදුවෙමින් පැවතියත් මේ දක්වා ඉවත් කිරීමට හැකියාව ලැබී ඇත්තේ බෝම්බ ලක්ෂ 10ක ප්‍රමාණයක් පමණයි. එම කාර්යයේ නිරත කණ්ඩායම් ප්‍රකාශ කරනු ලබන්නේ මෙම රටවල් නැවත සුරක්ෂිත කිරීම සඳහා තවත් වසර 300ක පමණ කාලයක් ගත වනු ඇති බවයි. 3, 2, 1, fire! ඇමරිකාව විසින් සිදු කරනු ලැබූ මෙම දැවන්ත වරද යම් තාකෝ නිවැරදි කර ගැනීමට ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ඔහුගේ දුරකාලයේ අවසන් භාගයේදී ඇමරිකානු ඩොලර් මිලියන 45ක් මෙම බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වේගවත් කිරීම වෙනුවෙන් වෙන් කර තිබුණා.
නිමාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූලි මස 13 වනදා මෙරට ජාතික ආගමික මෙන්ම සංස්කෘතික පුනර්ජීවනයක් ඇති කිරීමෙහිලා සදානුස්මරණීය මෙහෙවරක් ඉටු කළ යුග පුරුෂයෙකු අනගාരിക ධර්මපාලතුමා සිරිත් දේවමිත්ත ධර්මපාල නමින් ඉන්දියාවේදී පැවිදි දිවියට ඇතුළත් වී ඇත්තේ 1931 ජූලි 13 වන දිනයි. ඉන්දියාවේ බරණැස ඉසිපතනාරාමේදී බෝරුක්ගමුවේ රේවත මහතෙරුන් වහන්සේ වෙතින් පැවිද්දලත් සිරිත් දේවමිත්ත ධර්මපාල හිමියන් වර්ෂ 1933 ජනවාරි 15 වන දින උපසම්පදාව ලබා තිබෙනවා. චිත්‍රපට කර්මාන්තයේ වඩාත් ප්‍රසිද්ධ ලකුණ වන කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් වලට ඉහළින් පිහිටි කඳුකරයේ හොලිවුඩ් ලකුණ නිල වශයෙන් ස්ථාපිත කර ඇත්තේ 1923 හෙටවැනි දිනකදී. එය මුලින් හොලිවුඩ් ලෙන් ලෙස පැවති අතර 1949 දී සිදු කළ ප්‍රතිසංස්කරණයකින් පසුව ලන්ඩ් කොටස ඉවත් කර හොලිවුඩ් ලෙස නම් කර තිබෙනවා. ප්‍රකාශන හිමිකම ලබාගත් පළමු අමරිකානු ග්‍රන්ථය වන අමරිකානු ජාතික ජෝන් බැරි විසින් රචිත ෆිලඩෙල්ෆියා අක්ෂර විඤ්ඤාස ග්‍රන්ථය සඳහා ප්‍රකාශන අයිතිය ලැබී ඇත්තේ 1970 හෙටවැනි දිනකයි. ඒ සමගින් අදට නියමිත ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන්න නිමාවට පත්වනවා. හමුවමු හෙට සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ පුත්තාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.